12:45 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය අංජනා ලියනාරච්චි, ප්‍රකාශය TDKA ජයන්ත. ඉන්දියානු සංචාරකින් මෙරට ඇතුළු කර ගැනීම තහනම්. දෛනික වැඩිම ආසාදිත සහ මරණ සංඛ්‍යාව ඊයේ දිනේ වාර්තා වේ. නුවරඑළිය සහ ත්‍රිකුණාමලය තවත් වසම් දෙකක් හුදෙකලා කෙරේ. වරායනගර පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ 18 වෙනිදා. වෙළඳපොලේ ගෑස් සිලින්ඩරවල තාපධාරිතාව සොයා බැලීමට පරීක්ෂණ. රසායනික පොහොර භාවිතය පිළිබඳ ජනාධිපතිතුමා ගත් තීරණය මහා සංඝරත්නයේ පැසසුමට. ඉන්දියාවේ ව්‍යාප්ත වන්නේ කොරෝනා වෛරසයේ ද්විත්ව විකෘති ප්‍රභේදයක් බවට තොරතුරු හෙළිවෙයි. ඉන්දියාවේ සිට පැමිණෙන කිසිදු පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවට ඇතුළු වීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි එම තීරණය ගෙන තිබේ. ගුවන් තොටුපළින් මෙරට ඇතුළු වීමේදී දැඩි සෞඛ්‍ය කොන්දේසි ක්‍රියාත්මක කරන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙරටට පැමිණෙන සියලු සංචාරකයින් දැඩි සෞඛ්‍ය කොන්දේසි වලට අනුගතව ආදාළ පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව පමණක් රට තුළට ඇතුළු කර ගැනේ. මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,17,525කි. වැඩිම දෛනික ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා විය. ඊයේ දිනේ කොරෝනා මරණ 25ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා විය. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 720කි. සුවය ලබා පිටත්තුගේ සංඛ්‍යාව 1,75,000ක් බව වසංගත රෝග විද්‍යාංශය පවසයි. කොරෝනා ආසාදිතව රෝහලවල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 16,734කි. ඉන්දියාවේ මෙරටට ගෙන්නූ ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ශ්‍රී ලාංකිකයින් 9,28,107 දෙනෙකුට ලබා දී ඇත. 1,40,721 දෙනෙකුට දෙවන මාත්‍රාව ලබා දී තිබේ. මේ වන විට ලෝකයේ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 15,58,40,157කි. ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 3,33,21,244 දෙනෙකු වාර්තා වේ. ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,10,77,410කි. බ්‍රසීලයෙන් කොරෝනා ආසාදිතයින් 1,49,56,464 දෙනෙකුද, ප්‍රංශයෙන් කොරෝනා ආසාදිතයින් 57,06,378 දෙනෙකුද, තුර්කියෙන් 49,55,594 දෙනෙකුද වාර්තා වේ. මේ වන විට ලෝකයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 32,55,491කි. ඇමරිකාවෙන් කොරෝනා මරණ 5,93,148ක් වාර්තා වේ. බ්‍රසීලයෙන් කොරෝනා මරණ 4,14,645ද, ඉන්දියාවෙන් 2,30,168ක්ද, මෙක්සිකෝවෙන් කොරෝනා මරණ 2,18,007ක්ද වාර්තා වේ. කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා යුද හමුදාව උපරිම දායකත්වය ලබා දෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩි දියුණු කළ මධ්‍යස්ථානවලට අමතරව යුද හමුදාව මගින්ද කඩිනම් ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදිකරමින් පවතින බව යුද හමුදාපතිවරයා පවසයි. කෙසේ වෙතත් මෙය 8,000ක් පමණ දෙවන කොවිඩ් රැල්ලේදී කොවිඩ් ආසාදිතයන් හමු වුණාම ඉතුරු අඩු ප්‍රමාණය 2,500ක් 3,000ක පමණ ධාරිතාවක් ශ්‍රී ලංකා යුද හමුදාවෙන් වැඩි දියුණු කරලා දුන්නා රෝගීන්ව රැක බලා ගැනීම සඳහා. ඒ අනුව ශේ කිරීමෙන් අනතුරුව මේ අවස්ථාවේදී ඇති වී තිබෙන කොවිඩ් ආසාදිතයන් සමග මේ වෙනට ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 16,000 ඉක්මවාගේ 17,000ක් පමණ සිටින අවස්ථාවේදී එය සියලුම වැඩි දියුණු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල් වැඩි දියුණු කිරීමට අමතරව ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවෙන් බහුතරයක් යුද හමුදාවෙන් මේ ආකාරයෙන් අපි වැඩි දියුණු කළා තියෙනවා. ඉතින් කෙසේ වෙතත් කොවිඩ් ආසාදිතයන් මොපමණ සංඛ්‍යාවක් වාර්තා වුවත් ඔවුන් රෝහලක් තුල හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් තුල ප්‍රතිකාර කරමින් ඔවුන් රැක බලා ගැනීමට අනිවාර්යයෙන්ම අපි ත්‍රිවිධ හමුදාව ක්‍රියා කරනවාමයි. යම් යම් අවස්ථාවලදී අපිට ආරංචි වෙනවා ඒ රෝහල් වලට විශාල සංඛ්‍යාවක් එක් අවස්ථාවකදී පැමිණියාම ඒ කළමනාකරණය කරන තෙක් සමහර අපහසුතාවයන් පත් වෙනවා. නමුත් අනිවාර්යයෙන්ම ප්‍රතිකාර කිරීම සඳහා ඇඳක් ලබා දීලා කොවිඩ් ආසාදිතයන් රැක බලා ගැනීමට
ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සෞඛ්‍ය ශාස්ත්‍රයට සෑම අවස්ථාවක සහයෝගය සපයනවා. එපමණක් නෙමේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඇති ගිලන් රථ සංඛ්‍යාවන් වල අඩුපාඩුකම්, ප්‍රවාහන පාසුකම් අඩුපාඩුකම්, ඒ PHI සහ MOH මහත්තුරුම ඒ අයුන්ට ඔවුන් මහාම රැගෙන යාමට ඇති අපහසුතාවයන් මත හමුදාවේ වාහන යොදවලා හෝ කෙසේ හෝ ඔවුන් හැකියක්මනින් රෝහල් කරා රැගෙන යාමට අපි අනිවාර්යයෙන්ම ක්‍රියා කරනවා. පොදුවේ ගත්තොත් ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව රටේ ජනතාව කොවිඩ් උවදර අවස්ථාවේදී ආසාදිත වන අයලුන් රැකබලා ගැනීමට කළ යුතු සියලුම ක්‍රියාමාර්ග අපි ගනු ලබනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බල ප්‍රදේශයට තවත් ප්‍රදේශයක් හුදකලා කෙරේ. ඒ අනුව පනත් ගම්මන ග්‍රාමනිලධාරී වසම හුදකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සුලා මහතා පවසයි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලේ පොලිස් බල ප්‍රදේශයට ආනන්දකුලම් ග්‍රාමනිලධාරී වසමේ පිහිටි ශාස්ත්‍රාලංකා මාවත ප්‍රදේශයේද හුදකලා කර ඇත. මේ වන විට දිස්ත්‍රික්ක 14කට අයත් ග්‍රාමනිලධාරී වසම් 100කට ආසන්න සංඛ්‍යාවක් හුදකලා කර ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පවසයි. කොළඹ, මොනරාගල, අම්පාර, මාතලේ, ගාල්ල, පොළොන්නරුව, ගම්පහ, කළුතර, ත්‍රිකුණාමලය, කුරුණෑගල, රත්නපුර, නුවරඑළිය සහ මඩකරුව දිස්ත්‍රික්කවලට අයත් ග්‍රාමනිලධාරී වසම් මෙසේ හුදකලා කර ඇත. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. මූලික රක්ෂිත මුදලට බෝනස් මුදලකුත් හිමිවන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් early cash. වරායනගර පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඊයේ දිනේ තමාට ලැබුණු බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. එය මැයි මාස 18 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. පසුගියදා පැවති පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරින. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දීමෙන් අනතුරුව ලබන 18 සහ 19 යන දිනවල අදාළ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්තේ. මීළඟ පක්ෂ නායක රැස්වීමේදී ඊට දාලා අවසන් තීන්දුව ගන්නා බවද කතානායකවරයා ප්‍රකාශ කළේය. වෙළඳ පොලේ අලෙවි වන ගෑස් සිලින්ඩර්වල තාපධාරිතාව පිළිබඳ සොයා බැලීමට විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය පවසයි. මේ වන විට වෙළඳ පොලේ අලෙවි වන ඇතැම් ගෑස් සිලින්ඩර්වල නියමිත තාපධාරිතාව නොමැති බවට පැමිණිලි ලැබී තිබේ. ගෑස් සාම්පල ලබාගෙන පරීක්ෂා කිරීමේ කටයුතු කඩනම් කර ඇතැයිද පාරිභෝගික සේවා අධිකාරිය පවසයි. වෙළඳ පොලේ අලෙවි වන ගෑස්වල බියුටේන් 70% සහ ප්‍රොපේන් 30% අඩංගු විය යුතු බව පාරිභෝගික සේවා අධිකාරිය පෙන්වා දෙයි. දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවය කරන සේවකයන් පිරිසකට කොරෝනා ආසාදනීම නිසා දුම්රිය මාර්ගවල දෛනික නඩත්තු කටයුතු සිදු කිරීමේදී ගැටලු මතුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. නමුත් අකණ්ඩව දුම්රිය ධාවනය පවත්වාගෙන යාමට පියවරගෙන ඇත. ධාවනයන්ගේ සුරක්ෂිතභාවය සහ සේවකයන්ගේ ආරක්ෂාව සඳහා ධාවන වේගය පැයට කිලෝමීටර් 30 හෝ ඊට අඩු මට්ටමක පවත්වාගෙන යන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ සභාපති සුමේද සෝමරත්න මහතා පවසයි. මේ වන විට රත්මලාන දුම්රිය යාන්ත්‍රික වැඩබිම් වසා දමා ඇත. මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකින් පිරිසකටද කොරෝනා ආසාදනය වී ඇතැයි දිලුම් අමුඩුගම රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. නමුත් මගේ ජනතාවට බාධා නොවන පරිදි සේවා පවත්වාගෙන යාමට කටයුතු යොදා තිබේ. මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාව ඉන්දියාව පුරා සතියක් විකාශය කිරීමට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පියවර ගනී. ජාතික ගුවන් විදුලිය සියලු ශ්‍රී ලාංකික රටවැටියන්ට සහ කොවිඩ් වසංගතයෙන් අසරණ තත්ත්වයට පත් ඇති ලෝකවාසී ජනතාවට සෙත්පතා පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ආරම්භ කළ රතන සූත්‍ර දේශනාව අකණ්ඩව තවදුරටත් පැවැත්වේ. අද වන විට එහි 182 වන දිනේද ළඟා වී තිබේ. ජාතික ගුවන් විදුලි පරිශ්‍රයේ පිහිටි උතුම් බෝ සමිඳුන් අභියස සිට රතන සූත්‍ර දේශනාව පවත්වමින් අද සිට සතියක් පුරා මේ රටේත් ඉන්දියාවෙත් සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා ඇත. වෙසක් මාසය තුලදී මෙවැනි ආශිර්වාදයක් ඉන්දියානු ජනතාව වෙනුවෙන් කිරීමට හැකියවීම මහා පින්කමකි. එමෙන්ම වැදගත් යුතුයකමකි. අද ඉන්දියාව කොවිඩ් වැසිනෙන් බරපතල පීඩා විඳින තත්ත්වයකට පත්ව තිබේ. එබැවින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල් ලියනගේ මහතාගේ මැදිහත් වීමෙන් ගුවන් විදුලි සංස්ථාවේ කාර්ය මණ්ඩලද එක්ව මෙම ආශිර්වාද පින්කම සැලසුම් කරයි. මහා සංඝරත්නයේ විසින් මෙම පිරිත් දේශනාව පවත්වනු ලබන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය කෙහෙලි රඹුක්කල යන මහතුරු ඇතුළු රජයේ මෙන්ම
ජාතික ගුවන්විදුලියේ සභාපති අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු පිරිසගේ සෙත් ප්‍රාර්ථනය ඉන්දියානු ජනතාවට පොදු කිරීම සඳහාය. ජාතික ගුවන්විදුලියේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි සේවා සහ ප්‍රාදේශීය සේවා ඔස්සේ මෙන්ම කෙටි තරංග 873 ඔස්සේ ඉන්දියාව පුරා විකාශය කිරීමට කටයුතු යොදා තිබේ. මෙම විකාශයේ නැවත විකාශයක් ලෙස පසුදින උදෑසන 6 සිට 8 දක්වා ආසියානු හින්දි සේවයේ කෙටි තරංග මීටර් 25 11908 කිලෝහර්ට්ස් තරංගමාලා ඔස්සේද රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කළ හැකිය. අද පස්වරු 6:30 සිට 7:30 දක්වා සියලු දේශීය හා විදේශීය නාලිකා ඔස්සේ රතන සූත්‍ර දේශනාව විකාශය කෙරේ. හෙට සිට ලබන 13 වෙනිදා දක්වා විකාශය වන්නේ පස්වරු 6 සිට 7 දක්වාය. මේ මම කියන්න ගියේ මාත් කැමති. අහන්න කලින්ම ඔව් කලින්ම. වෙලාව කලාව එනකම් බලන් ඉන්නේ නැතුව කලින්ම සල්ලි සමග කල්පිරීමේදී මූලික රක්ෂිත මුදලට බෝනස් මුදලකුත් හිමිවන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් early cash. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. රසායනික පොහොර ජනජීවිතයට එල්ල කරන බලපෑම් අවම කළ යුතු බව තුන්හෙළ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඕමාරේ කස්සප ස්වාමින් වහන්සේ පවසති. ජනාධිපතිතුමාට අපි කියනවා ඔබතුමා තනි වෙන්න දෙන්නෙත් නැහැ. ඔබතුමා තනිත් නැහැ. හැබැයි ඔබතුමා මතක තියාගන්න ඕන මේක ආපස්සට නොගන්න. ආපස්සට ගත්තොත් අපි වගේ ඉදිරිපත් වෙන සිවිල් සංවිධාන මේ කෘෂි රසායන භාවිතය සපුරා නතර කරන්න. ඔබට දිරි දෙන්න ඉදිරිපත් වෙන අපි වගේ සංවිධාන තනි වෙනවා. අපිට ඉස්සරහට යන්න බැරුව යනවා. ඒ නිසා අපි බය නැතුව ඉදිරිපත් වෙනවා. පොහොර නිෂ්පාදනයේට පවා අපි අත ගන්න සූදානම්. කාබනික පොහොර නිෂ්පාදනයේට මේක තරංගකාරීව මුහුණ දෙන්න වෙනවා. මේක අපි මධ්‍යස්ථානයක් ආරම්භ කරනවා මුතුරාජවෙල. අපි සැලසුම් කරපු මේ කෘෂි රසායන ද්‍රව්‍ය පොහොර වෙනුවට කාබනික පොහොර නිෂ්පාදන කම්මලක් පවා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. රජයේ රෝහල්වල සිදු කරන PCR පරීක්ෂණ සඳහා රජයේ හෝ වෙනත් කිසිදු දේශපාලන අධිකාරියක මැදිහත් වීමක් සිදු නොවන බව වෛද්‍ය රසායන විද්‍යා වෘත්තිකයන්ගේ සංගමේ සභාපති රවීෂ් කුමුදේස් මහතා පවසයි. PCR පරීක්ෂණ රසායනාගාර රජයේ රෝහල් ගැන මට 100%ක් තහවුරු කරත හැකි. රජයට හරි දේශපාලනයට හරි ඕන විදිහට වාර්තා නිල වශයෙන් ගන්න බෑ. මම විශ්වාස කරන්නේ පෞද්ගලික රසායනාගාරයකත් ආණ්ඩුවේ මතය නියෝජනය කරන විදිහට පරීක්ෂණ වාර්තා නිකුත් කරගන්න පුළුවන් කියලා අවශ්‍ය වුණත් අපිට මේ වෙනකන් දේශපාලන බලපෑමක් වෙලත් නැහැ. අපේ පරීක්ෂණ වාර්තා වෙනස් කරන්න, පරීක්ෂණ වාර්තා විකෘති කරන්න එහෙම කවුරුත් අපිට බලපෑම් කළත් නැහැ. ඒ නිසා ආණ්ඩුවට එහෙම උමනාවක් තියෙනවා කියලා අපිට කියන්න බෑ. ඒ නිසා අපි මේ බොරු මිත්‍යාවේ කිසිම වාර්තාවක් දේශපාලන උමනාව මත වෙනස් වෙන්නෙත් නැහැ, වෙනස් කරන්නෙත් නැහැ, වෙනස් කරන්නත් බෑ, වෙනස් කරන්න කියලා කවුරුත් බලපෑම් කළත් නැහැ. ඒ වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තයන්ගේ සංගමේ සභාපති රවි කුමුදේශ් මහතා. ලෝක ප්‍රවෘත්ති. ඉන්දියාවේ මේ වනට ව්‍යාප්ත වන කොරෝනා වෛරසය ද්විත්ව විකෘති ප්‍රභේදයක් බවට තොරතුරු හෙළිවේ. එය මාරාන්තිකව රට පුරා පැතිර යන බව ඉන්දියානු වෛද්‍ය අංශ පවසයි. මෙම ද්විත්ව විකෘති ප්‍රභේදය B1 ලෙස හඳුන්වන අතර එය මාර්තු මාසයේදී පරීක්ෂණ වලින් තහවුරු ප්‍රභේදයකි. එකම වෛරසයේ විකෘති දෙකක් එකට එක්වීමෙන් මෙම වෛරස් ප්‍රභේදය නිර්මාණය වී ඇත. ඉන්දියානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ ප්‍රකාශක කේ විජේ රාඝවන් මහතා පැවසුවේ මේ තවත් රැල්ලක් කඩිනමින් අපේක්ෂා කළ හැකි බවයි. චීනයේ සිනෝෆාම් එන්නතේ මාත්‍රා 1000ක් යලි ලබා ගැනීමට තීරණය කළ බව පිලිපීනය පවසයි. චීනයෙන් ගෙන්නූ කොරෝනා මර්ධන සිනෝෆාම් එන්නතට අනුමැතිය නොලැබීම සම්බන්ධයෙන් පසුගියදා පිලිපීනයේ අර්බුදකාරී වාතාවරණයක් උද්ගත විය. පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටරේට් පවසන්නේ මේ වන විට එම ගැටලු නිරාකරණය වී ඇති බවයි. මේ හේතුවෙන් නිල වශයෙන් චීන තානාපති කාර්යාලය හරහා සිනෝෆාම් එන්නත ලබා ගන්නා බව පිලිපීන ජනාධිපතිවරයා පවසයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. අප්‍රේල් මාසයේදී මෙරටට 4000කට අධික සංචාරකයින් පැමිණ ඇතැයි වාර්තා වේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය නව මුහුණුවර සමග සංචාරකයින්ගේ පැමිණීම සීමා කිරීමට සිදුව තිබේ.
නමුත් කොන්දේසි සහිතව බුබුලු ආකාරයට සංචාරක කටයුතු ක්‍රියාත්මක කෙරේ. සංචාරක ව්‍යාපාරය අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ අරමුණයි. අප්‍රේල් 30 වෙනිදා අවසන් වූ පළමු මාස 4 ඇතුළත මෙරට පැමිණති සංචාරකයින්ගේ සංඛ්‍යාව 13797කි. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ අක්කේ මල් ටිකක් කඩා ගන්නද? හා කඩා ගන්න. ගහවේ තිබ්බට මල් කාටත් අයිතිනේ. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් ප්‍රකර් ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමට සමත් වෙති. නිම වූ බංග්ලාදේශ තරගාවලියේ ජයග්‍රාහීව අවසන් කිරීම මීට හේතු වී තිබේ. ලොව හොඳම ටෙස්ට් පන්දියවන්නන් 50 දෙනා අතරට පැමිණීමට නවක ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම සමත් වී ඇත. ඔහු ටෙස්ට් පන්දියවන්නන් ශ්‍රේණිගත කිරීමේ 48 වන ස්ථානයේ පසුවේ. තම මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඔහු බංග්ලාදේශයට එරෙහිව කඩුළු 11ක් බිඳ හෙළීය. ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම දර්ශකයේ 11 වන ස්ථානයේ සිටින්නේ දිමුත් කරුණාරත්නයි. දුව මේ මං අර කිව්ව වෑන් එක මං ගන්නයි බැලුවේ. මෙච්චර ලොකු වෑන් එකක් මොකටද තාත්තේ? කට්ටියම දාගෙන ට්‍රිප් එකක් හරි යන්න පුළුවන් නේ ළමයි. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් ප්‍රකර් ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. දේශීය මල්වගාකරුවන් සඳහා ආර්ථික සහන ලබා දීමට රජය තීරණය කරයි. ඒ යටතේ මල්වගාකරුවන් මූල්‍ය ආලේවිකරණ පහසුකම් ලබා දෙන බව ජාතික උද්‍යාන උද්‍යාන දෙපාර්තමේන්තුව කියයි. ඒ සඳහා සංචාරක අමාත්‍යාංශයද සහාය ලබා ගැනීම. මල්වගාකරුවන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම සැපීමටද කටයුතු යොදා ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාලය ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. රසායනික පොහොර වෙනුවට නව කාබනික පොහොර වර්ගයක් හඳුන්වා දීමට අනුරාධපුර එක්සත් කෘෂිකර්ම සංසදය සමත් වෙයි. මේ වන විට රජයේ රසායනික පොහොර තානම් කර ඇත. ගොම, ධාන්‍ය සාපාස් ආදී උපයෝගී කරගනිමින් නව පොහොර නිෂ්පාදනය කෙරේ. මෙම පොහොර වගාවන්ට යොදා ගන්නා ආකාරය පිළිබඳ පුහුණුවක් හොරෝපතන තල්පේ කර්මාන්ත ගම්මානයේදී පසුගියදා පැවැත්වින. මෙතන වැඩ කිරිගහට යන්න වගේලු. ඇත්තද මල්ලි? නැතුව ළමයිට උගන්වන්න, ගෙවල් හදන්න, ඉඩම් ගන්න. බිස්නස් කරන අයමත් ගොඩක් ඉනවලුනේ. ඔව්. අනිකෙන හැම කෙනාම දියුණු වෙනවනේ. අක්කලට නිසා කියන්නේ ත්‍රිවිල් එලෝපු මට වෑන් එකට පාර පෙන්නුවෙත් මෙතන ඉන්නේ. මේ තියෙන්නේ තැන. ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරය හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර පළාතේත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේද වැසි ඇතිවිය හැකිය. සබරගමුව මධ්‍යම බස්නාහිර ඌව වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට තරමක තද වැසි ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව පවසයි. තද සුළං වලින් හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.
කාලගුණ වාර්තාව ඔබ වෙතගෙන ආවේ. සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. යලි සිරස්තල ඉන්දියානු සංචාරකින් මෙරට ඇතුළු කර ගැනීම තහනම්. දෛනික වැඩිම ආසාදිත සහ මරණ සංඛ්‍යාව ඊයේ දිනේ වාර්තා වේ. නුවරඑළිය සහ ත්‍රිකුණාමලයේ තවත් වසම් 2ක් හුදකලා කෙරේ. වරාය නගර පළාත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු වාදය 18 වෙනිදා. වෙළඳ පොලේ ගෑස් සිලින්ඩරවල තාපධාරිතාව සොයා බැලීමට පරීක්ෂණ. රසායනික පොහොර භාවිතය පිළිබඳ ජනාධිපතිතුමාගේ තීරණය මහා සංඝරත්නයේ පැසසුමට. ඉන්දියාවේ ව්‍යාප්ත වන්නේ කොරෝනා වෛරසයේ ද්විත්ව විකෘති ප්‍රභේදයක් බවට තොරතුරු හෙළිවේ. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් සමාප්තයි. මේ ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවියේද ඔබට සවන් දිය හැකියි.